තෙරුවන් සරණයි ආයුබෝවන් ධර්මාචාර්ය විභාග පන්තිය අපි පවත්වන 54 වෙනි දවස. බෞද්ධ සමාජ දර්ශනීය පොතට අදාළවයි අද දවසේ අපි කතා කරන්නේ. වැඩි විස්තර කතා නොකර අපි පාඩමට යමු. අද දවසේත් අපි කතා කරනවා අපිට ගොඩක් වැදගත් වෙන කාරණාවන් රාශියක්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව සහ ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය ඔස්සේ මේ සියලු සාකච්ඡාවන් අපි සිදු කරන්නේ. ඉතින් ඒ ඔස්සේ ඔබට මේ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ කාරණය මතක් කරන ගමන් අපි අද දවසේ සාකච්ඡාව 5 වෙනි පරිච්ඡේදයේ ධර්මාචාර්ය විභාගයට සමාජ දර්ශනය කියන පොත යටතේ තියෙන 5 වෙනි පරිච්ඡේදය බෞද්ධ සමාජ දර්ශනීය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ ජීව පරිසරය ගැන බුදුදහමේ ඉගැන්වෙන ඉගැන්වීම් මොනවද කියලා. ජීව පරිසරය කෙරෙහි බුදුදහම මොන වගේ ආකල්පයක්ද දරලා තියෙන්නේ කියන එක ගැන අපි ගිය සතියේ කතා කළා. මුල් කොටසෙන් කතා කළේ ජීව පරිසරය කෙරෙහි බුදුදහම කොහොම ආකල්පයක්ද දරලා තියෙන්නේ. පංච නියාම ධර්ම වලට අනුව ක්‍රියාත්මක වෙන ආකාරය අපි කතා කළා. අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම පටිච්ච සමුප්පාද න්‍යායට අනුව, එහෙම නැත්නම් හේතුඵලවාදීව පුද්ගලයාගේ බලපෑම පරිසරයටත් පරිසරයේ බලපෑම පුද්ගලයාටත් ඇති වෙන්නේ කොහොමද කියලා කතා කරන එක තමයි අද දවසේ අපි කරන්නේ. හේතුඵලවාදීව පුද්ගලයාගේ ජීවිතයට පරිසරයත් පරිසරයේ බලපෑම පුද්ගලයාටත් ඇති වෙන විදිහ ගැන කතා කරනවා. සියලු ආකාරයෙන් බලපෑම් එල්ල කරන්න පුළුවන් සමාජයට, ඒ වගේම පරිසරයට බලපෑම් එල්ල කරන්න පුළුවන් සමාජීය පුද්ගලයන්ට ඒ ගැන කතා කරමු. සියල්ල පටිච්ච සමුප්පන්න වශයෙන් සාපේක්ෂ වශයෙන් බැඳී පවත්නා හේන් මිනිසා සහ ඔහු ජීවත් වෙන පරිසරයේද එසේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව පැහැදිලිව අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒක තවත් අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම, ඒ ගැන බුදුදහමේ කොහොමද කියලා තියෙන්නේ කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. එම බැඳීම කවර ආයුරින් මූර්තිමත් වන්නේදයි පැහැදිලි කරන සූත්‍ර කිහිපයක්ම ත්‍රිපිටකයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ කොටසකින් ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන් ආකාරය තමයි පුද්ගලයාගේ බලපෑම පාරිසරික, එහෙම නැත්නම් සමාජයේ කෙරෙහි ඍජුවම බලපාන බවත්, සමාජයේ බලපෑම පරිසරයේ බලපෑම පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් එල්ල කරන බවත් හේතුඵලවාදීව බුදුදහමේ කොහොමද විවරණය කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොහොමද ප්‍රශ්නේ? බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට පුද්ගලයාගේ බලපෑම සමාජයටත් පරිසරයටත්, පරිසරයේ බලපෑම පුද්ගලයාටත් බලපාන බව බුදුදහමේ විවරණය කර ඇත්තේ කෙසේද කියලා අපෙන් අහන්න පුළුවන්. එතකොට ඒ ගැන කතා කරන ප්‍රධාන සූත්‍රයක් තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය අපි සමාජ ප්‍රභවය කියන එක යටතේ මේ ගැන දීර්ඝ විස්තරයක් කතා කරලා තියෙනවා. ඒ නිසා මේක ඔබට මේ කොටසේදීත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කතා කරපු ඉගැන්වීම පුද්ගලයාගේ හැසිරීම සමාජයට බලපාලා තියෙන්නේ කොහොමද කියන ප්‍රස්තුතය යටතේත් කතා කරන්න පුළුවන්. කොහොමද මුලදී මහා පෘථුවිය සත්වයනට අනුභව කළ හැකි රසවත් ද්‍රව්‍යකින් සමන්විත විය. රස පටවි කියලානේ අපි ඉගෙන ගත්තේ. මුලින්ම එහෙමයි. ආබස්සර නිකායික සත්වයින් ඇවිල්ලා කාලයක් ගත වෙනකොට මේ රස පටවිය තමයි අනුභව කළා කියලා අපි ඉගෙන ගත්තේ. එහෙත් එය අනුභව කළ සත්වයන්ගේ ගිජු බව වැඩෙත්ම රසය අඩුවන්නට විය. රස පටවිය හරිම මිහිරි.
රසයක් විදිහට තිබිලා තියෙන්නේ. හැබැයි සත්වයෝ ඒකට ගිජු වෙමින් අනුභව කරන්න පටන් ගත්තට පස්සේ ඒකේ තිබුණු රස අඩු වෙන්න පටන් ගත්තා. මොකක්ද එහෙනම් මේ කියන්නේ? පුද්ගලයාගේ ගිජුකම නිසා රසපටවියේ රස නැති වෙලා යනවා. මිහිරි බව නැති වෙලා ගිහිල්ලා. ඔවුන්ගේ ශරීරද රළු වී දීප්තිය නැති වී ගියේ අග්ගඤ්ඤ සූත්‍රයේ කියන විදිහට. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ කියන විදිහට රසපටවිය අනුභව කරනවත් එක්ක ඒ වගේම ගිජු බවෙන් ඒක අනුභව කරනවත් එක්ක ශරීරවල රළු බව ඇති වෙන්න පටන් ගත්තා, දීප්තිය නැති වෙලා යන්න පටන් ගත්තා. ඊට අමතරව ඒ තිබුණු මිහිරි රසය නැති වෙලා යන්න පටන් ගත්තා. එහෙනම් මොකක්ද මේ? පුද්ගලයාගේ ගිජුකමත් එක්ක මේ පරිසරයට බලපෑමක් එල්ල වුණා කියන එක මේ කියන්නේ. මින්පසු ඇති වූ බිම්හතු, බදාලතා, බිම්හතු, භූමි පප්පටක කියලා අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඇති වුණේ බදාලතා. මේවා ස්වභාවික ආහාරත මිනිසාගේ ආධ්‍යාත්මික ගුණ පිරිහෙත්ම නැති වී ගියේ. අපි කතා කළා. බිම්හතු නැති වෙලා ගියපු විදිහ, දිට්ඨානුගතිය, ලෝභකම, ඒ වගේ දේවල් එක්ක නැති වෙලා ගියා කියලා. බිම්හතු නැති වෙලා ගියා. රසපටවීන් පස්සේ බිම්හතු, ඊට පස්සේ බදාලතා, මේ ඔක්කොම නැති වෙලා යනවා. ස්වයංජාත ඇල්වි අනුභව කරන යුගයේදී සුරූපී විරූපී බව මුල් කරගෙන සත්වයන් අතර මානය ඇති වූ බවද ස්වයංජාත ඇල්වි අනුභව කරන කාලයේදී මිනිස්සු අතර ශරීර වර්ණය මූලික කරගෙන මානය ඇති වුණා කියලා. ඒත් එක්ක මොකද වුනේ? ඒ තව ටිකක් පිරිහෙන්න පටන් ගත්තා. ඇති වූ බවද ශරීර වඩාත් සංකීර්ණ වී ලිංග භේද ප්‍රකට වූ බවද කියවේ. ස්වයංජාත ඇල්වි අනුභව කරමින් හිටපු කාලයේදී මොකද වුනේ? සුරූපී විරූපී බව ඇති වුණා. සත්වයන් අතර මානය ඇති වුණා, මැනීම, ලස්සන අවලස්සන එක මානය ඇති වුණා. ඊට පස්සේ මානය ඇතිවීම ඒ වගේම සුරූපී විරූපී බව නැති වෙලා යෑම, ඊට අමතරව තවත් විශේෂ දෙයක් තමයි ලිංග භේදය ඇතිවීම. මේ ස්වයංජාත ඇල්වි අනුභව කරන කාලේ තමයි මේ දේ සිද්ධ වුනේ. ඒ වගේ තත්ත්වයට පත් වුණා. එහෙනම් මේ මොකක්ද කියන්නේ? පුද්ගලයාගේ මානසික ස්වභාවයන් එක්ක පරිසරයේ විවිධ විපර්යාස වෙන්න පුළුවන්. ඒ විපර්යාස නිසා පුද්ගලයාගේ කායික මානසික බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියන එක ගැන මේ කියන්නේ. අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනාවේ හේතුඵලවාදීව පුද්ගලයාගේ ක්‍රියාකලාපය සමාජයට බලපාන බවත්, සමාජයේ බලපෑම පුද්ගලයාට ඇති වෙලා තියෙන විදිහත් කතා කරලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. මිනිසුන් ලිංග හැසිරීම් වලට හුරු වී වස්තුව ගබඩා කර ගැනීම ඇරඹුණු පසු ප්‍රාණඝාතය, සොරකම, මුසාවාදයේ කේලම වැනි දුෂ්චරිතද සමාජයේ ව්‍යාප්ත වීමෙන් සෝබාදහමේ විපර්යාස ඇති වූ අයුරු එම සූත්‍රය දීර්ඝ කතා පුවතක්සේ දක්වයි. ඊට පස්සේ මොකද වුනේ? මිනිස්සු ලිංග හැසිරීම් වලට, ලිංගික හැසිරීම් වලට යොමු වෙනවා. ලිංග විපර්යාසය ඇති වෙනවා. ලිංගික විපර්යාසය ඇති වෙනවත් එක්ක ලිංගික හැසිරීම් වලට යොමු වෙනවා. ලිංගික හැසිරීම් වලට යොමු වුණාට පස්සේ තමයි වැඩිපුරම ප්‍රාණඝාතයේ, සොරකම, මුසාවාදයේ, කේලම වගේ දේවල් ඇති වෙන්න, වර්ධනය වෙන්න පටන් ගත්තේ. ලිංගික හැසිරීම් වලට යොමු වීමත් එක්ක රාගික හැඟීම් ඇති වෙනවත් එක්ක, රාගයත් එක්ක තමයි ඊළඟට මේ ප්‍රාණඝාතයේ, සොරකම, මුසාවාදයේ, කේලම වගේ දේවල් වැඩිපුරම ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒක තමයි මේ කියන්නේ. ප්‍රාණඝාතයේ, සොරකම, මුසාවාදයේ, කේලම වගේ දේවල් ඇති වෙන්න පටන් ගත්තේ ලිංගික හැසිරීම් වලට සත්වයා යොමු වුණාට පස්සේ. එමගින් පැහැදිලිවම දේශනා කර ඇත්තේ මිනිසා සදාචාරයෙන් පිරිහෙත්ම පරිසරයේ වෙත එය බලපාන බවයි. සදාචාරයෙන් පිරිහෙනකොට මොකද වෙන්නේ? පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මිනිසා සදාචාරයෙන් පිරිහෙනකොට පරිසරයේ වෙත ඒක
ලොකු බලපෑමක් එල්ල කරනවා කියලා. ඒක තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන විදිහ. ඊළඟට පරිසරයේ එමගින් ඇතිවන පරිහානිය මිනිසාටම විපත් පිණිස අවාසිය පිණිස පවතී. පරිසරය තුළ ඇතිවෙන ඒ පරිහානීය ස්වභාවය මිනිසාගේ පිරිහීමට මිනිසාගේ ව්‍යවුල් තත්ත්ව ඇතිවෙන්න හේතු වෙනවා. එහෙනම් අපෙන් ඇහුවොත් එම ප්‍රශ්නයක්. අග්ගඤ්ඤ සූත්‍රයේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍ර ලියා ගන්න ප්‍රශ්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේහි දැක්වෙන පරිදි පුද්ගලයාගේ පිරිහීමට සහ සමාජයේ පිරිහීමට පුද්ගලයාගේ ක්‍රියාකලාපයන් හේතු වෙච්ච ආකාරය දක්වා ඇත්තේ කෙසේද? අග්ගඤ්ඤ සූත්‍රයේ පුද්ගලයාගේ පිරිහීමට පුද්ගලයාගේ මානසික ස්වභාවය හේතු වී ඇති බව දක්වා ඇත්තේ කෙසේද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. අග්ගඤ්ඤ සූත්‍රයේ මේ විදිහට කියනවා පුද්ගලයාගේ මානසික පිරිහීම එහෙම නැත්නම් සදාචාර පිරිහීම සමාජයේ පිරිහීමක් බවට පත් වුණා කියලා. ඊළඟට අංගුත්තර නිකායේ තවත් සූත්‍රයක දක්වනවා අධර්ම රාගය, විසම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය වගේ දේවල් පැතිරීමෙන් සෝබා දහමේ සමතුලිත බව ව්‍යාකූල තත්වයකට පත් වෙනවා කියලා. අධර්ම රාගය, අධර්මානුකූල රාගය. ඒ කියන්නේ සම්මත නොවන විදිහට සාමාන්‍ය බුදුදහම තුල සාකච්ඡා කරලා තියෙන විදිහට මිනිස්සුන්ට ලිංගික හැසිරීම බල යෙදෙන්නට පුළුවන් සම්මත විදිහට. කාමේසු මිච්ඡාචාරා කියන විදිහට නැතිව ලිංගිකව හැසිරීමේ අවස්ථාව තියෙනවා. හැබැයි අධර්ම රාගය අධර්මානුකූල විදිහට ඒ වගේම විසම රාගය කියලත් මේකට කියනවා. විසම රාගය වර්තමානයේ වෙනකොට මේ අධර්ම රාගය කියන එක ඒ වගේම විසම ලෝභය කියන එක ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටිය කියන එක බහුල වෙන්න පටන් අරන් තියෙනවා. ලෝකේ පරිහානිය කරා ගමන් කරනකොට දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ තුනක් තමයි මේ තුන. අධර්ම රාගය. ඒ කියන්නේ විකෘති කාමාසාවන්ගෙන් යුක්තව තමන්ගේ කායික ලිංගික අවශ්‍යතාවයන් සන්තර්පණය කරගන්නට යොමු වීම. ඊළඟට විසම ලෝභය. ඒක ප්‍රමාණයක් කරන්න බැරි තරම් විවිධාකාරයේ ලෝභී චේතනාවන් ඇති කරගෙන දෙමව්පියන් ඝාතනය කරන තත්වයට පවා පත් වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ලෝභය කියන දේ නිසා. විසම ලෝභය. ඊළඟට මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය වැරදි අදහස්. වැරදි අදහස් තුලින් තමන්ට සැනසීමක් ලබා ගන්නට පුළුවන් කියන අදහස ඇතිව ක්‍රියා කිරීම. ඒ වගේම ඒ මිත්‍යා දෘෂ්ටික අදහස බොහෝ දෙනෙක්ගේ අයහපත පිණිස බොහෝ දෙනෙක්ගේ විනාශය පිණිස පාවිච්චි කිරීමට යොමු වීම. ඒ දේවල් බහුල වීම ලෝක විනාශයත් එක්ක සිද්ධ වෙන කාරණාවක්. එහෙනම් මිනිස්සුන්ගේ සහ පරිසරයේ විකෘතිතාවයන් ඇති වෙන්නට විසමතාවයන් ඇති වෙන්න අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි හේතු වෙනවා. ඒ තත්ත්වය තමයි අද වෙද්දී ඇති වෙලා තියෙන්නේ. අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි නිසා ඇතිවෙච්ච තත්ත්වයන් තමයි මුළු ලෝකයටම අද වෙද්දී බලපෑම් එල්ල කරලා තියෙන්නේ. අන්න මෙන්න මේවා නිසා මොකද වෙන්නේ? අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා දෘෂ්ටියයි මේ බුදුහාමුදුරුවෝ සෑහෙන කාලයකට කලින් දේශනා කරලා තියෙන දේවල්. අන්න ඒ දේවල් වලට අනුව එහෙනම් අපිට බලාපොරොත්තු වෙන්නට වෙනවා දැනටත් මේ අත්දැකීම් ඔබ ලබනවා. නිසි කලට වසින වැසි අනිසි කලට වසි. නියම කාලයේදී වහින්න ඕන වැහි දැන් ඇත්තටම නියම කාලයේදී වහින්නේ නැහැ. කෘමි උවදුරු වැනි වසංගත නිසා වගාවන්ට හානි පැමිණේ. එක එක විදිහේ කෘමි උවදුරු අපි කවදාවත් අහලවත් නැති උවදුරු එක මොහොතකින් එක දවසකින් මුළු වගාවම විනාශ කරලා දාන්න පුළුවන් විදිහේ වසංගත. හඳුනා ගන්නට බැරි විදිහේ වසංගත. මිනිස්සුන්ටත් එහෙමයි. භෝග වගා ආදියටත් එහෙමයි. අස්වැන්න හීන වීම
වෙහෙස වෙන තරමට අස්වනු ලබා ගන්න බැරිකම වර්තමානයේ වෙද්දී ඒ ගැටලුව තියෙනවා. පෝෂණීය ආහාර විරල වීම, පෝෂණීය ආහාර නැහැ, විස සහිත ආහාර තමයි තියෙන්නේ. එහෙයින් මිනිස්යෝ රෝගීව අකලට මිය යෑම. මිනිස්යෝ රෝගීව අකලට මිය යෑම. කොරෝනා වසංගත තත්ත්වය ප්‍රතිශක්තිකරණය මත තීරණය වෙනවා. ප්‍රතිශක්තිකරණය මත. එහෙනම් මිනිස්යෝ රෝගීව අකලට මිය යන්නේ මොකක් නිසාද? පෝෂණීය ආහාර විරල වෙලා තියෙනවා. අස්වැනු නෙලා ගැනීමට අපහසු වෙලා තියෙනවා. කෘමි උවදුරු වගේ දේවල් වලින් වගාවන් විනාශයට පත් වෙනවා. මිනිස්යෝ රෝගාතුරු වෙලා අකාලයේ මිය යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙනම් ඒකට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? බුදුදහමේ ගැන්වෙන විදිහට අධර්ම රාගයයි, විසම ලෝභයයි, මිත්‍යා දෘෂ්ටියයි කියන දේවල්. අංගුත්තර නිකායේ එහෙම කියලා තියෙනවා. දීඝ නිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ ඊළඟ සූත්‍රය. මිනිස්සුන්ගේ විසමාකාර මානසික ස්වභාවයන් පාරිසරික විනාශයට සහ ලෝකේ වෙනස් කරන්නට හේතු වෙනවා කියන ඉගැන්වීම තමයි අපි මේ කතා කරන්නේ. එක සූත්‍රයක සඳහන් වෙන කරුණු අපි පැහැදිලි කරගත්තා. අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන තොරතුරු. ඊළඟට අංගුත්තර නිකායේ දැක්වෙන අධර්ම රාගය, විසම ලෝභය සහ මිත්‍යා දෘෂ්ටිය කියන කරුණු තුන අපි කතා කළා. ඒ කරුණු තුන ක්‍රියාත්මක වෙනවත් එක්ක ලෝකයේ තුල ඇති වෙන්න පුළුවන් තත්වයන් මොනවද කියලා කතා කළා. ඊළඟට දීඝ නිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන ඉගැන්වීම මිනිස් සමාජයේ සදාචාරය දැඩි අයුරින් පිරිහී යන සමයක් උදාවන බව ප්‍රාක්කතනය කෙරෙන එම සූත්‍රයේ එබඳු සමයෙහි මොකක්ද මේ කියන්නේ? මිනිස් සමාජයේ සදාචාරය දැඩි විදිහට පිරිහිලා යන සමයක් උදා වෙන බව ප්‍රාක්කතනය ඒ දේ වෙන්න කලින් කියලා තියෙනවා. අද වෙලා තියෙන දේ ඒ වෙන්න කලින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. චක්කවර්ති සීහනාද සූත්‍රයේ මිනිස්සු දැඩි විදිහට සදාචාරයෙන් පිරිහිලා යනවා කියලා අතීතයේදී කියලා තියෙනවා. ඒ තත්ත්වයටපත් වුණාම දැඩි විදිහට සදාචාරයෙන් පිරිහිලා ගියාම මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි යනවා කියලා කියනවා. වයස 5ේදී විවාහ වී 10ේදී මිය යන පරපුරක් ඇති වෙන බවද දක්වනවා. වයස 5ේදී විවාහ වෙනවා, 10ේදී මිය පරලෝ යනවා කියලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ගිතෙල්, වෙඬරු, මීපැණි ආදී විශිෂ්ට රසයෝ අතුරුදහන් වෙනවා. ඒ වගේ රස දේවල්, ගුණ දේවල් නැති වෙලා යනවා. ඒ දේවල් වළක්වන්නට බෑ. ඒක මොන විදිහකින් හෝ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගිතෙල්, වෙඬරු, මීපැණි වගේ පෝෂදායී දේවල්. දැන් අදත් මීපැණි කියන දේ කොරෝනා වසංගතයත් එක්ක සෑහෙන්න සාකච්ඡාවට භාජනය වෙච්ච දෙයක්. මීපැණි. හැබැයි මේවා නැති වෙලා යනවා. මීපැණි දැනටත් මීමැස්සෝ සම්පූර්ණ වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. මීමැසි පාලනය කියලා කරන මීමැසි පාලනයෙන් තමයි ඒ වුණත් අර ස්වභාවික මීපැණිවල ස්වභාවය අරගන්න බෑ. ඒ පෝෂණය එහෙම නැත්නම් මේ ප්‍රමිතිය ලබා ගන්න බෑ. වර්තමානයේ මීපැණිවල ගිතෙල්, වෙඬරු, මීපැණි. එනම් මීපැණි කියන දේ ගැන බුදුදහම තුල කතා කරලා තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ විසම හැසිරීම නිසා මීපැණි ලෝකයෙන් තුරන් වෙනවා කියලා චක්කවර්ති සීහනාද සූත්‍රයේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. දැන් නීරස, කටුක ආහාරසේ පිළිකුල් කෙරෙන දේ එකල්හි සුදාභෝජනසේ සලකන්නට සිදුවේයි. දැන් නීරසයි, කටුක ආහාර විදිහට දකින්න දේවල්. දැන් බලන්න කල්පනා කරලා ඉස්සර කටුක අමිහිරි ආහාර විදිහට පාවිච්චි කරපු ආහාර දැන් ප්‍රධාන ආහාර බවට පත් වෙලා. ප්‍රධාන ආහාර බවට පත් වෙලා. අනිත් මිහිරි කියලා පාවිච්චි කරපු ආහාර ටික ටික ඈත් වෙලා ගිහිල්ලා. හැමෝම දැන් පුරුදු වෙගෙන එනවා කටුක පෝෂදායී කියලා තියෙන ආහාර වර්ග වලට. අන්න ඒ තත්ත්වය දැන් සමාජය තුල පෙන්눔 කරන්නට පටන් ගන්න තියෙනවා.
මිනිසා සදාචාරයෙන් වැඩෙත්ම ගුණ යහපත් වත්ම ඊට සමානුපාතිකව පරිසරයේද ප්‍රියජනක ප්‍රසන්න හා හිතකර වන අයුරු පැහැදිලි කර තිබේ. මිනිස්සු සදාචාරයෙන් වර්ධනය වෙනකොට සීලාදී ගුණධර්ම වලින් යුක්ත වෙනකොට සමාජයේ ඒ විදිහටම හිතකර තත්වයටපත් වෙනවා. ඒ වගේම මිනිසා විසමාකාර වූ මානසික ස්වභාවයන්ගෙන් හැසිරීමත් එක්ක සමාජයේ ව්‍යාකූල තත්වයටපත් වෙනවා. විසමාකාර පරිසරයක් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නට ඇති මිනිසාගේ මානසික ස්වභාවය මානසිකත්වයේ පරිසරයේ බලපෑම කෙරෙහි දැක්වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි අධාර්මික වූ රජවරු සිටිනකොට විවිධාකාරයෙන් වර්ෂාව නොලැබෙන බව, ඒ වගේම විවිධ ස්වභාවික විපත් සිද්ධ වෙන බව බෞද්ධ පිරිස් අපි විශ්වාස කරනවා. ඉතින් පාලකයාගේ ඉඳලා සාමාන්‍ය පුද්ගලයා දක්වාම අධාර්මික විදිහට හැසිරීම නිසා පරිසරය විනාශ වෙනවා. පරිසරය විනාශ වීමත් එක්ක මිනිසුන්ගේ විනාශය සිද්ධ වෙනවා. මේන් පැහැදිලි වන්නේ පරිසරය හා මානව වර්ගය චර්යාව අතර සමීප හේතුඵල සම්බන්ධතාවයක් ඇති බව. පරිසරයයි මානව චර්යාවයි අතර මනා වූ හේතුඵල සම්බන්ධතාවයක් ඇති බව බුදුදහමේ උගන්වා ඇත. සූත්‍ර දේශනාවන්හි ඉගැන්වෙන ඉගැන්වීම් ඇසුරු කර ගනිමින් පැහැදිලි කරන්නට කියලා ප්‍රශ්නයක් ආවොත් අපිට මේ කතා කරපු තොරතුරු ඇතුළත් කරලා කියන්නට වෙනවා. පරිසරයයි මානව චර්යාවයි අතර මනා වූ සම්බන්ධතාවයක් හේතුඵලවාදී වූ සම්බන්ධතාවයක් තියෙන බව බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා කියලා අපිට කියන්නට වෙනවා. පරිසරයේ මෙසේ මානව සමාජයේ බලපෑම් ලබන්නාක් මෙන්ම එය මානව චර්යාව විශේෂිත බලපාන බව කිව යුතුය. ඔන්න අපි මෙච්චර වෙලා කතා කළේ පුද්ගලයාගේ මානසික ස්වභාවය පරිසරයට බලපෑම ඇති කරනවා කියලා. පරිසරයේ විසමාකාර තත්ත්වයන් ඇති කරන්න හේතු වෙනවා කියලා. අන්න ඒ තත්වය ඊට පස්සේ පුද්ගලයාටත් බලපෑම් ඇති කරනවා. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා ඒ සඳහා හිතකර පරිසරයක් සොයාගන්නේ එහෙයිනි. පරිසරය පුද්ගලයාට ලොකු බලපෑමක් එල්ල කරනවා. රහතන් වහන්සේලා බවට පත්වෙන එහෙම නැත්නම් යෝගාචාරීන් වහන්සේලා ඒ වගේම බුදුවරු සියලුම බුදුවරු බුද්ධත්වයට පත් වෙලා තියෙන වෘක්ෂයක් යට. පරිසරයේ බලපෑම, ගස්වැල් වල බලපෑම, ඒ විශ්ව ශක්තියින් බෝධිසත්ව වරුන්ට යෝගාචාරීන්ට ලැබෙනවා. ඒත් එක්ක හිත සංසුන් කරගන්න පුළුවන්. විසමාකාර පරිසරයක්, උෂ්ණ අධික පරිසරයක්, ව්‍යාකූල පරිසරයක් තුල තැම්පත් වූ ගති පැවතුම් සහිත ආධ්‍යාත්මික සැනසීමක් ඇති කරගන්න බෑ. ඒක නිසා තමයි අතීතයේ ඉඳලා ඍෂිවරු ආරණ්‍ය සේනාසන එහෙම නැත්නම් වන සෙනසුන් ගස්වැල් යට ඒ කාර්යයන් සිද්ධ කළා තියෙන්නේ. පියකරු වන පෙදෙස රුක් මුල් වැනි තැන් භාවනාවට යෝග්‍ය සේනාසන සේ අනුමත කර ඇත. පියකරු වන ප්‍රදේශ රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අන්න එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාවනා කරන්නට කියලා තියෙන්නේ උජුංකායම් පනිදාය පරිමුඛං සතින් පට්ඨපෙත්වා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අන්නේ විදිහට ගස් මුල් යටට ගිහිල්ලා එහෙම නැත්නම් ශූන්‍යාගාර ජන ශූන්‍ය ප්‍රදේශවලට ගිහිල්ලා භාවනා කරන්නට කියලා අවවාද කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට ආරාම ඉදි කරන ලද්දේ පියකරු උද්‍යානවල තමයි භික්ෂුන් වහන්සේලාට ආරාම ඉදි කරලා තියෙන්නේ. ජේතවනයේ වේළුවනේ ජේතවනාරාමයේ ඉතා අලංකාරවත් උද්‍යානයක්. ජේත කියන කුමාරයාගේ උද්‍යානය. ඒ නිසානේ ජේතවනාරාමය කියලා නම් කළේ. වේළුවන කියලා කියන්නේ කලන්දක නිවාප. ලෙහෙනුන්ට අභය භූමියක්. ලෙහෙනු ඉන්නවා කියලා කියන්නේ පළතුරුද හැම જાතියක්ම තියෙන. ලෙහෙනු නිතරම රැඳෙන තැනක් කියලා ගත්තොත් එතන පරිසරය අතින් හොඳ ස්වභාවික පරිසරයක් තියෙන තැනක තමයි ලෙහෙන්නු ජීවත් වෙන්නේ.
එහෙනම් ලෙහෙනුන්ට අභය භූමියක් වෙච්ච වේළුවනාරාමේ ඒ වගේ ආරාම ගැන සඳහන් වීම තුලින් මොකක්ද කියන්නේ? බුදුදහමේ මේ කතා කරන්නේ ආධ්‍යාත්මික සැනසීම කෙරෙහි ආධ්‍යාත්මික ශික්ෂණය ඇති කර ගැනීමේදී පරිසරයේ බලපෑම ලැබෙන බව බුදුදහම තුලින් අවධාරණය කරනවා කියන එක තමයි මේ කතා කරන්නේ. තමන් වහන්සේලා විසූ ආරාමවල සුන්දරත්වය පිළිබඳ තෙරවරුන් රචනා කළ භාව ගීතයන්ගෙන් තේර ගාථාව පිරි පවතී. කුද්දක නිකායේ තේර ගාථා තේරී ගාථා. තේර ගාථා සහ තේරී ගාථා කියන කොටසේ ඉතා විචිත්‍ර විදිහට සාකච්ඡා කරලා තියෙනවා. ඒ තම තමන් ජීවත් වෙච්ච තම තමන් ඇසුරු කරපු වන සෙනසුන් සුන්දර ආරණ්‍ය ගැන, කැලෑ ගැන, ඇලදොල ගැන, ගස්වැල් ගැන රහතන් වහන්සේලා තේර ගී තෙරණි ගී විදිහට දේශනා කරලා තියෙනවා. වර්ණනා කරලා තියෙනවා. ඊළඟට පරිසරයේ මෙසේ මිනිස් ජීවිත හා අනිවාර්යයෙන් බැඳී පවත්නා හේන් එය රැක ගැනීම හා පෝෂණය කිරීම මිනිසුන්ගේ පරම යුතුයකමක් වෙනවා. අන්න අපි දැන් තව ප්‍රශ්නයක් බලමු. බුදුදහමේ ඉගැන්වෙන පරිදි ආධ්‍යාත්මික සැනසීම ඇති කර ගැනීම මෙන්ම පුද්ගලයාට හිතකර බලපෑම් බොහෝ සෙයින් පරිසරය තුලින් ඇති කරන බව උගන්වා තිබේ. පුද්ගලයාගේ ආධ්‍යාත්මික හිතකර භාවයේ කෙරෙහි පරිසරයේ බලපෑම ඇතිවෙන බව බුදුදහමේ සාකච්ඡා කොට තිබේ. පැහැදිලි කරන්නට කියලා අහන්නට පුළුවන්. තේර ගාථාවල සඳහන් වෙන එවැගේම භික්ෂුන් වහන්සේලා ජේතවන වේළුවන පූර්වාරාම වගේ වන සෙනසුන් ඇසුරු කරගෙන ආරාම ඉදි කර ගැනීම, ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙනවා පියකරු වන ප්‍රදේශවල, වනාන්තරවල, රුක්මුල් අසල, ශූන්‍යාගාරවල භාවනානුයෝගීව ඒ කටයුතු සිද්ධ කරන්නට කියලා අනුශාසනා කරලා තියෙනවා. ඒ විදිහේ ඉගැන්වීම් තුලින් අපිට පැහැදිලි කරලා කියන්නට පුළුවන් බුදුදහම තුල තවත් තොරතුරු ලැබෙනවා. අපි කතා කරමු බුදුදහම තුල පරිසරය තුලින් පුද්ගලයාගේ ආධ්‍යාත්මික සැනසීමට බලපෑම් එල්ල කරනවා කියන විශ්වාසයෙන් ක්‍රියා කරලා තියෙනවා. සියලු බුදුවරු බෝධීන් වහන්සේලා අසල සම්බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. පිරිනුවන් පෑමත් එහෙමයි. ඒ වගේම ප්‍රථමයෙන් ධර්මයේ දේශනා කරන්නේ වෘක්ෂ මූලයක් යට. සත්සතිය ගත කරද්දී බොහෝ අවස්ථාවල වෘක්ෂ මූලවල තමයි බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවලින් අපිට පැහැදිලි වෙනවා බුදුදහම තුල විශ්වාස කරනවා ආධ්‍යාත්මික සැනසීම කෙරෙහි ආධ්‍යාත්මික මේ වශයෙන් හික්මීමක් ඇති කර ගන්නට පරිසරයේ බලපෑම ඉතා වැදගත් කියන එක. හරි, පරිසරයේ මෙසේ මිනිස් ජීවිතවලට බලපෑම් එල්ල කරන නිසා අපි පරිසරය ආරක්ෂා කරගත යුතුයි. බුදුදහමේ තරම් පරිසර සංරක්ෂණය ගැන, පරිසරය ආරක්ෂා කරගත යුතු ආකාරය ගැන වෙන කිසිම තැනක කතා කරලා නැහැ. විනය පිටකයේ සම්පූර්ණම කතා කරනවා භික්ෂුන් වහන්සේලා විසින් වෘක්ෂලතා ආරක්ෂා කරගත යුතු ආකාරය. සෙවන ආරක්ෂාව, ආහාරපාන, ඖෂධ සහ වස්ත්‍රාභරණ විශේෂයි නොසිඳෙන උල්පත් වූ පරිසරයේ වෙත දයාන්විත ආකල්පයේ මෙන්ම කාරුණික අනුග්‍රහයද ජනතාව වෙතින් ලැබිය යුතුය. හෙවන ලබා දෙන්නේ කවුද? වෘක්ෂලතා ආරක්ෂාව. ගෙවල් දොරවල් වල තියෙන හැම දෙයක්ම බලන්නකෝ. ජනෙල් ලුළුවහුද, ගඩොල්, එහෙම නැත්නම් බිත්ති, ඔක්කොම හදලා තියෙන මොකෙන්ද? මේ පරිසරයේ තියෙන දේවල් පාවිච්චි කරලා. ආහාර පාන විදිහට ගන්න දේවල්. කිසිම දෙයක් තියෙනවද මේ පරිසරයට සම්බන්ධ නොවි අපි ලබා ගන්න දේවල්? කෘත්‍රිම ආහාර හදන්නෙත් පරිසරයෙන්ම ගන්න දේවල් වලින්. ඖෂධ ඒත් එහෙමයි. ඉංග්‍රීසි බෙහෙත් ගත්තත් ඒවා හදන්නෙත් පරිසරයෙන් ගන්න දේවල් වලින්. වස්ත්‍රාභරණ හදන්නේ ඔක්කොම හදන්නේ පරිසරයෙන් ගන්න සාධක වලින්. එහෙනම් මේ හැම එකක්ම ලබා දෙන්නේ, අපි හැම දිනාටම ලබා දෙන්නේ මොකක්ද? පරිසරයයි. එහෙනම් මේ පරිසරය අනිවාර්යයෙන්ම
අපි ආරක්ෂා කළ යුතුයි. සෙවන ලබා දෙනවා, ආරක්ෂාව ලබා දෙනවා, ආහාර පාන ලබා දෙනවා, ඖෂධ ලබා දෙනවා, වස්ත්‍රාභරණ ලබා ගන්න පරිසරේ. ඒ වගේම තමයි අපි හුස්ම ගන්න එක පරිසරයෙන් ලබා ගන්න වායු තමයි, ඔක්සිජන් වායුව තමයි අපි ආග්‍රහණය කරන්නේ, අපි හුස්ම විදිහට ගන්නෙ. අපට ඉමහත් අනුග්‍රහයක්ව පැවතීමට ආධාරයක්ව පවත්නා පරිසරයට ද්‍රෝහි වීම අකෘතඥකමක් විදිහට තමයි බුදුදහමේ සැලකෙන්නේ. තමන්ට සෙවන දුන් රුකෙහි අතුබිඳ කපා නොහෙළිය යුතු බව බුදු සමයේ අවධාරණීන් කියා සිටී. සඳහන් වෙනවා යස්ස රුක්කස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා තස්ස සාකං න භංජෙය්‍ය. යස්ස රුක්කස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා තස්ස සාකං න භංජෙය්‍ය මිත්ත තුබ්බෝහි පාපකෝ. ඒ විදිහට සඳහන් වෙනවා. හොඳයි. ඉතින් ඒ වගේ ඉගැන්වීම් තියෙනවා. යස්ස රුක්කස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා තස්ස සාකං න භංජේය. යම් කෙනෙක් ගසක් යට ඉඳලා, ගස් සෙවණක ඉඳලා, ඒ වගේම නිදාගෙන ඉඳලා හෝ ඉඳලා හෝ ඒ ගහේ අතු නොබිදිය යුතුයි, විනාශ නොකළ යුතුයි කියන ඉගැන්වීම් තියෙනවා. මෙහිදී කෘතඥතාව පිළිබඳ දෘෂ්ටියෙන් පරිසරයේ දෙස බලන්නට අප හුරු කරන බව පෙනේ. කෘතඥ වේදීව අපි පරිසරය ගැන හිතන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දෙවන සතියේදී අනිමිසලෝචන පූජාව පවත්වනවා. අනිමිසලෝචන පූජාව පවත්වන්නේ වෘක්ෂයකට. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශයක් ලබා දෙනවා. ඇත්තටම පරමාදර්ශී ආදර්ශයක් ඒ තුළින් ලබා දෙන්නේ. වෘක්ෂයකට උවද කෘතගුණ සැලකිය යුතු බව බුදුරදුන් විසින් ක්‍රියාත්මක ආදර්ශයක් මගින් මූර්තිමත් කරන ලද්දේ බුදුවීමෙන් දෙවන සතියේමයි. දෙවනි සතියේ සම්බුද්ධත්වයට පත් වෙලා දෙවනි සතියේ පළවෙනි සතියේ පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කරමින් එහෙම වැඩ හිටියා. දෙවනි සතියේදී අනිමිසලෝචන පූජාව පවත්වමින් තමන්ට උපකාර කරපු වෘක්ෂයකට පවා ගරු කළ යුතුයි, එහෙම නැත්නම් කළගුණ සැලකිය යුතුයි කියන ආදර්ශය ලබා දෙනවා. බුද්ධත්වයට පත් වෙනවා වෘක්ෂයක් යට බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ වෘක්ෂයේ දෙස ඇසිපියෙන් නොහෙලා සතියක් බලා සිටිමින් කළගුණ සැලකීමක් කරනවා. එම පණිවුඩයේ මැනවින් ග්‍රහණය කරගත් බව බෞද්ධයන් විදහා පාන්නේ බෝධි වෘක්ෂයේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් එකක්සේගෙන පුද සත්කාර කිරීමෙනි. බුදුරජාණන් වහන්සේගේ ඒ පරමාදර්ශය, පරිසර හිතකාමී ස්වභාවය, ඒ කෘතඥතාවය මෙනෙහි කරමින් බෝධීන් වහන්සේ ත්‍රිවිධ චෛත්‍ය වලින් එකක් විදිහට සලකන්න පුරුදු වෙච්ච අපි ගස්වැල් විනාශ කරලා කපලා කොටලා දාලා එහෙම කරනවා නම් අපි බුදුහාමුදුරන්ගේ ආදර්ශය, පරමාදර්ශය අපේ ජීවිතේ හුරු කරගත්තා වෙන්නේ නැහැ. බෝධීන් වහන්සේට පැන්වක් කරන ගමන් පරිසරයේ තියෙන අනිත් ගස්වැල් විනාශ කරලා දානවා නම් ඒක පරිසර සංරක්ෂණයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ගුණය අනුගමනය කිරීමක්, එහෙම නැත්නම් ආදර්ශයට ගැනීමක් වෙන්නේ නැහැ. එහෙනම් ගස්වැල් වෘක්ෂලතා ආරක්ෂා කරන්නට අපි ක්‍රියා කරන්නට ඕනේ. මෙම ආදර්ශය නිරූපණය කරන කතා පුවතක් ජාතකට්ට කතාවේ දැක්වේ. මොකක්ද? තමන් හිටපු තැනක් යස්ස රුක්කස්ස ඡායාය නිසීදෙය්‍ය සයෙය්‍යවා තස්ස සාඛං න භංජෙය්‍ය කියන බුදු වදන ක්‍රියාවට නැංවෙච්ච අවස්ථාවක් තියෙනවා. ගිරා ආත්මයක ඉපදිලා හිටියා බෝසත්තුමා. ගස වේලිලා දිරා යන කොටත් එය අතහැරලා යාම ප්‍රතික්ෂේප කරපු ආකාරය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ගිරා ආත්මයක තමයි බෝධිසත්වයන් වහන්සේ හිටියේ. තමන් ජීවත් වෙලා හිටපු ගහ කාලයක් යනකොට දිරලා වේලිලා යනවා. හැබැයි ඒ ගහ අතහැරලා නොයෑමට මේ බෝධිසත්ව ගිරවා කටයුතු කරනවා. විස්තර කරන එම කතාව පිළිබඳව හංසයෙකු ප්‍රශ්න කළ විට බෝසත් ගිරවා මෙන්න මෙහෙම කියනවා. හංසයේ කහනවා ගිරවගෙන් මෙන්න මේ විදිහට කරන්නේ ඇයි කියලා. හංසයා ඉදිරියේදී හංසයට කියනවා මම සත්පුරුෂයෙක්. මම ඉඳපු මා විසූ මේ ගස මගේ නෑයාය. මාගේ මිත්‍රයාය. සරු වූ කාලයේ එයින් ප්‍රයෝජනගෙන දැන් නිසරු වූ බව දැක
අත්හරින්නට මම නොසිතමි. එසේ අතහැරීම යුක්ති ධර්මය නොවේ. යුක්ති ධර්මයක් නෙවෙයි. ඇත්තටම ගස් වැල්වලින් අපි මොනවහරි ප්‍රයෝජනයක් අරගෙන ඒක හොඳින් ආරක්ෂා වෙන විදිහට ක්‍රියා කළොත් ඒ තුළින් ලොකු ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතිව ගස් වැල් වලින් ප්‍රයෝජන අරගෙන ඒවා විනාශ කරන්න ක්‍රියා කරනවා නම් ස්වභාව ධර්මයේ විසින්ම මුළු ලෝකයාටම හානියක් පමුණුවනවා. ඒ හානිය වළක්වන්නට බෑ. ඒ දේ සිද්ධ වෙනවා. ඒක තමයි බුදු දහමේ මේ පුන පුනා කියලා තියෙන්නේ. හංසයට කියන්නේ මම සත්පුරුෂයෙක්. ඒ නිසා මට මේ ගහ තමයි මිත්‍රයා වුනේ. මගේ නෑදෑයා වුනේත් මේ ගහ. මට ආරක්ෂාව සැලසුනේ මේ ගහින්. ඒක හොඳින් තියෙන කාලේ ප්‍රයෝජන අරගෙන નિසරු වුණාට පස්සේ මම ඒක අතහැරලා යන එක යුක්ති ධර්මයේ නෙමෙයි කියලා කියනවා. ස්වභාව ධර්මයට පිටුපෑමක් වෙනවා. ස්වභාව ධර්මයෙන් ඊට පස්සේ විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ බෝසත් ගිරවා ප්‍රකාශ කරනවා. ඒ බඳුම තවත් කතාවක් තියෙනවා ඒ ගිරවෙක් සම්බන්ධ කරගෙන. අවුරුදු ගණනක් මේ ගසේ පළ භුක්ති විඳි බව මට අමතක නැති හේන් දැන් ගෙඩි නැති බව දැනත් ඒ මිත්‍රත්වය අත්හරින්නට අසමත් වෙමි. ඒ මෙත් සිත තවම මා තුළ තිබේ. ඵල ඇති කල පැමිණ ඇසුරු කර ඵල නැති විට හැර දැමීම ආත්මාර්ථකාමී මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවකි. ඵල තියෙනකොට ගෙඩි තියෙනකොට ඒක හොඳින් ඇසුරු කරලා ගෙඩි නැති වෙනකොට ඒක අතහැරලා දාන එක මිත්‍ර ද්‍රෝහීකමක්. පාපී දෙයක් විදිහට තමයි මෙතනදී සඳහන් කරන්නේ. අවුරුදු ගණනක් මේ ගහේ ඵල භුක්ති විඳලා අවසානයේදී මේක අතහැරලා දානවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි කියලායි මේ කතාවෙත් කියන්නේ. මේ කතා තුලින් විදහා දක්වන්නේ පරිසරයෙන් ඵල ප්‍රයෝජන ලබන සත්වයන් පරිසරයේ කෙරෙහි කෘතඥ විය යුතු බව. පරිසරයේ කෙරෙහි කෘතඥ විය යුතු බව. පරිසර හිතකාමීත්වයෙන් ක්‍රියා කරන අය පරිසර කෘතඥතාවය දැක්විය යුතු බව බුදුදහමේ පුන පුනා අවධාරණය කොට තිබේ. උදාහරණ සහිතව පැහැදිලි කරන්නට කියලා ප්‍රශ්නයක් આવොත් මේවා අපිට කියන්නට වෙනවා. මේවා මතක තියාගන්නට ඒ තරම් අපහසු නෑ, අමාරු නැහැ. ඒ නිසා මොන වගේ ප්‍රශ්නද මේ කොටස් වලින් යොමු වෙන්නට පුළුවන් කියන එක ගැන තේරුම් ගන්නට මේ සාකච්ඡාවන් වැදගත් වෙනවා. පරිසරය විනාශ නොකර ඒ ආරක්ෂා කළ යුතු බව හඟවන දේශනා මෙන්ම විනය රීති ද බුදු රදුන් විසින් භික්ෂු සංඝයා වෙත ඉදිරිපත් කළ බව නොරහසකි. පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙන විදිහේ විනය නීති රාශියක් පනවලා තියෙනවා. සිය සිත් තුළ ඇති කෙලෙස් වනය මිස තුරුලතා සිඳ නොදමන්නයි වරක බුදුහු භික්ෂූන්ට අවවාද කළහ. වනං චින්දත මාරුක්කන් කෙලෙස් සිඳ දමන්න ගස් කපන්න එපා කියලා. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් විනාශ කරගන්න. හැබැයි ගස්වැල් විනාශ කරන්නට එපා කියලා. සිය සිත් තියෙන කෙලෙස් විනාශ කරන්න තුරුලතා සිඳ දමන්නට එපා. වනං චින්දත මාරුක්කන් කියලා දක්වනවා. ගස් කැපීම, කොළ කැඩීම මෙන්ම පැලවෙන බීජවලට හානි පැමිණවීමද විනය නීති ආපත්‍යය තුළ ආපත්‍යක් සිදුවන වැරදි ගණයට පාචිත්‍ය ආපත්‍යක් විදිහට දක්වලා තියෙනවා. මොනවද පාචිත්‍ය අවතක් විදිහට? සාමාන්‍ය වරදක් විදිහට ගස් කැපීමයි, කොළ කැඩීමයි, පැලවෙන බීජවලට හානි පැමිණවීමයි පාචිත්‍ය අවතක් විදිහට දේශනා කරලා තියෙනවා, පනවලා තියෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වැසි සමයේ සංචාරයෙන් වැළකී ආරාමස්ත නේවාසික ජීවිතයක් ගත කරන්නට නිර්දේශ කර ඇත්තේද අලුතෙන් පැලවෙන සාක්‍යයන් වලට හානි වෙන නිසා. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුන්. වැසි සමයෙහි වැසි සාරමස තුල ආරාමවල වැඩ සිටින්නට මම අනුදනිමි කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට වස් ශික්ෂාපදේ වස් වසන්නට අනුදැන වදාරලා තියෙන්නේ පරිසරයේ අලුතින් වැවෙන ගස් විනාශයට පත්වෙන නිසා. එමෙන්ම තනකොළ හෝ ජලය අපිරිසිදු වන අයුරින් ඒ මත කෙල මල මූත්‍රාදියෙන් නොදැමිය යුතු බව විනය නීති මගින් තහවුරු කරලා තියෙනවා. ඒක දැක්වෙන්නේ උච්චාරංවා පස්සාවංවා සංඛාරංවා විඝාසංවා හරිතේ චඩ්ඩීය පාචිත්‍යං කියලා. ඒ විනය නීතිය.
දැක්වෙන්නේ තනකොළ හෝ ජලය අපිරිසිදු වෙන අයුරින් ඒ මත මල මූත්‍ර කිරීම නොකළ යුතු බව දක්වන විනය නීතිය තමයි උච්චාරංවා පස්සාවංවා සංඛාරංවා විඝාසංවා හරිතේ චඩ්ඩෙය්‍ය පාචිත්‍යයන්. අවශ්‍යයි දැනුවත් කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන්කම තියෙනවා මේ වීඩියෝ පාඩමින් යට මේවා සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා අවශ්‍ය අය කියන්න. අපි මේ පාඩම්වල තියෙන තොරතුරු තමයි විශේෂයෙන්ම අවධානයට යොමු කරන්නේ. ඒකට හේතුව විශාල ප්‍රමාණයක් තොරතුරු තියෙන නිසා. ඉතින් මේ කතා කරන තොරතුරු වලින් බුදුදහමේ කොහොමද පරිසර සංරක්ෂණශීලී වැඩපිළිවෙල අනුගමනය කරලා තියෙන්නේ, ඒ සඳහා අනුශාසනා කරලා තියෙන්නේ කියලා තේරුම් ගන්නට පුළුවන්. මෙහි තේරුම සබාදහම දේවත්වයෙන් සැලකීම යයි වරදවා තේරුම් නොගත යුතුය. මේ අපි කතා කරපු දේවල් වල බුදුරජාණන් වහන්සේ සතියක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේට ගරු කිරීමයි, ඊළඟට වෘක්ෂලතා විනාශ නොකළ යුතුයි කියන ඉගැන්වීම, මේ වගේම ජාතක කතා දෙකක සඳහන් වෙච්ච ගිරවාගේ බෝධිසත්ව ගිරව් පාවිච්චි කරපු මෛත්‍රී සහගත සිතුවිලි නිසා ඔබ හිතන්නට පුළුවන් බුදුදහමේ සබාදහම දේවත්වයෙන් සලකලා තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ආරාම වෘක්ෂ හා වෙනත් කඳු සිකර දේවත්වයෙන් සලකා සරණ යෑම නිෂ්ඵල බව බුදු සමෙහි අවධාරණයෙන්ම කියලා තියෙනවා. ආරාම රුක්ක චේත්‍යානි පබ්බතානි වනානිච්ච. ඔව්, බහුන් වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච. බොහෝ අය සරණ යනවා. බිය, තැති ගැනීම, චකිතේ වගේ දේවල් ඇති වුණාම බොහෝ ගස්, ඒ වගේම පර්වත ඒවා සරණ යනවා. බහුන් වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච. අන්නේ විදිහේ ගැන්වීමක් කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ඒ වගේ දේවල් වැරදි දේවල් විදිහට දක්වලා තියෙනවා. සබාදහම හෝ පරිසරයේ කෙරෙහි අප ස්නේහය දැක්විය යුත්තේ යථාර්ථවත් පරිද්දෙනි. යථාර්ථවත් අර්ථවත් විදිහට. මේ පරිසරයට හානි පැමිණවීමත් එක්ක ඒ තුලින්ම ස්වභාව ධර්මයේ බලපෑම අනුව ස්වභාව ධර්මයේ තමයි ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලින් අපිට අනතුරු වෙන්න පුළුවන්, විනාශය සිද්ධ වෙන්න පුළුවන් කියන එක හොඳින් තේරුම් අරගෙන තමයි පරිසරය ආරක්ෂා කරගන්නට ඕනේ. අපගේ ජීවිත පරිසරය සමග සාපේක්ෂක අයුරින් හේතු ප්‍රත්‍යයන් හා බැඳී පවතින නිසා අපි පරිසරය අපගේ පැවැත්මේ අනිවාර්ය සාධකයක් විදිහට ගෞරවයෙන් සලකන්න ඕන. අපේ පැවැත්මට හානියක් වෙනවා පරිසරය විනාශ කළොත්. අන්න ඒ නිසා තමයි අපි පරිසරය රැකගන්නට ඕන. එහෙයින් එම ගෞරවයේ හේතුවෙන් පරිසරය රැකගනිමින් එය පෝෂණය කරමින් එමගින් අප ලද යුතු උපයෝගීතාවද භුක්ති විඳිය යුතු වෙනවා. ගෞරවයේ සහිතව පරිසරයට ගෞරව දක්වමින් පරිසරය තුලින් ලබාගත යුතු ශක්තිය අපිට ලබා ගන්නට පුළුවන්. නිදසුනක් විදිහට අපි ගත්තොත් සාකයක් මගින් අපගේ ආහාරය ලබා ගන්න. එහෙත් සාක සංහතිය විනාශ වන විදිහට අපි ඒවා විනාශ කරලා ආහාරය ලබා ගන්නව නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඇත්තටම ගස්වැල් වලින් තමයි අපිට ආහාර සම්පූර්ණ ලැබෙන්නේ. එම පැවැත්ම ආර්ථික චර්යාව පිළිබඳ උපදෙස් දෙන අවස්ථාවකදී උපමාවක් විදිහට දක්වනවා. දිවුල් ගසකින් ගෙඩි කඩාගෙන කන සමහර අය අතු පිටින් ඒවා කඩලා කනවා. ඒ අය සඳහන් කරන්නේ උදුම්බර කාදික විදිහට. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙනවා උදුම්බර කාදික කියලා. ඒ වගේම තමයි කිසිම දෙයක් පාවිච්චි නොකර එහෙම ජීවත් වෙන අය අජද්දු මරණ නොකා මරණ අය විදිහට සඳහන් වෙනවා. දිවුල් ගසකින් ගෙඩි කඩාගෙන ගෙඩි කොළ අතු ඔක්කොම විනාශ කරලා දිබුල් කනම වගේ අයට උපමා කරලා තියෙන්නේ මොකක් වගේද? පරිසරය විනාශ කරමින්, සම්පූර්ණ පරිසරය විනාශ කරමින්, ගස්වැල් විනාශ කරමින් අනුභව කරන අය උදුම්බර කාදික කියලා තමයි උපමා කරලා තියෙන්නේ. ඒක වැරදි ප්‍රතිපත්තියක් විදිහට සාකච්ඡා කරලා තියෙනවා. එය නොමනා පැවැත්මක්සේ ගන්නා බුදුහු සමහරුන්ගේ සකල ආර්ථික චර්යාවම ඊට උපමා කර දක්වති. සමහරුන්ගේ ආර්ථික චර්යාවම අන්න ඒ වගේ පරිසර ද්‍රෝහි
ක්‍රියාවන් තුළින් පරිසරයට හානි කරමින් ක්‍රියා කිරීම. මෙවැනි හැසිරීම් සමාජ ද්‍රෝහී සාපරාධී ක්‍රියා ලෙස හෙලා දකිනවා බුදුදහමේ ප්‍රතික්ෂේප කරනවා. එහින් පරිසරයෙන් ප්‍රයෝජන ලබාගත යුත්තේ ගිජ්ජු ලෙස හා විනාශකාරී ලෙස නොව මෘදු අහිංසක සෞම්‍ය විදිහ අදහස් වලින්. එහෙම තමයි අපි පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නට ඕන. බමරුන් මලින් රොංගන්නා ආකාරයේ බුදුරදුන්ගේ සිත් ගත්තේ එහෙයින්. සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා බමරස්සේව ඉරියතෝ කියලා. අපි කතා කළා මීට කලින් බමරස්සේව ඉරියතෝ. බමරා රොං සහ මල් පෙති පාට විනාශ නොකර රොංගන්නවා වගේ ආර්ථිකයෙන් සමෘද්ධිමත් විය යුතුයි කියලා. ගස්වැල් විනාශ කරලා මල් විනාශ කරලා එහෙම නෙවෙයි. බමරෙක් රොන් ටික අවශ්‍ය ටික විතරයි ගන්නෙ. ඒ වගේ ගස්වැල් වලින් අවශ්‍ය ඵල ප්‍රයෝජන ලබා ගනිමින් ගස්වැල් ආරක්ෂා කරගන්නට අපි ක්‍රියා කළ යුතුයි. ආර්ථික චර්යාව සඳහා මිනිසුන්ට ඒ ආදර්ශයක් වන බව බුදුරදුන් වදාරා ඇත්තේ ඒ නිසා. බමරාගේ උපමාව. පරිසරයේ අංගයක් වූ සත්ව වර්ගයා කෙරෙහි අතිශයින්ම දයාන්විතව හැසිරිය යුතු බව බෞද්ධයන් ප්‍රාණවදයෙන් වළකන ශික්ෂාව පංචශීලෙහි ශික්ෂාව වන පංචශීලයේ කියවෙනවා. සත්ව වර්ගයා කෙරෙහි අතිශයින්ම දයාන්විතව හැසිරිය යුතු බව බෞද්ධයන් ප්‍රාණවදයෙන් වළකන ශික්ෂාව වන පංචශීලයේ ප්‍රතිපත්තිය තුලින් කියනවා. පංචශීලයේ තුලින් මුළු සත්ව වර්ගයාම අවධාරණය කරනවා. බෞද්ධයන් නොකළ යුතු වෙළඳාම් අතර මස් වෙළඳාමද වේ. නොකළ යුතු වෙළඳාම් අතර මස් වෙළඳාම තියෙනවා. මිනිසුන් හා සතුන් අතර මෛත්‍රී පෙරදරි කරගත් සහයෝගී ප්‍රියශීලී ස්වභාවයක් ඇතිවිය හැකි බව බොහෝ ජාතක කතාවලින් ධ්වනිත කරලා තියෙනවා. මිනිසුන් සහ සතුන් අතර මෛත්‍රිය පෙරදරිව කටයුතු කිරීම හිතවත් කම් ඇති කර ගැනීම ප්‍රියශීලී සහයෝගීතාවයක් ඇති කරගන්න හේතු වෙනවා කියලා කතා කරලා තියෙනවා. සාම කුමාරයාගේ මෙත්සිත පෙරදරි කරගත්ත සාම ජාතකයේ සාමකාමී ස්වරූපයකින් ඒ වනාන්තරයේ තුල ජීවත් වෙන්න හේතුවක් වෙනවා කියලා සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් අයට වනහානි වන සතුන්ගෙන් හානි සිද්ධ වෙන්නේ ඒ සතුන්ට මෛත්‍රිය නොකිරීම නිසා. ඒ මෛත්‍රියෙන්ට ද්වේෂ සහගතව ක්‍රියා කළාම ඔබ මේක අත්හදා බලන්න. ඉස්සර කාලේ කුඹුරක් කරනකොට සත්තුන්ට වෙනමම කොටසක් වී වපුරලා තියෙනවා. ඒ සත්තුන්ට කන්න. ඒ වගේ මෛත්‍රී සහගත සිතින් ගොවිතැන් බත් කළාම සතුන්ගෙන් හානි සිද්ධ වෙන ප්‍රමාණය හරි මඩුයි. පැල එන්නත් කලින් සත්තුන්ට හානි වෙන විදිහේ දේවල් ඊළඟට සත්තුන්ට කිසිම විදිහකින් ඒ වගාවට එන්න බැරි වෙන්න එහෙම කරාම සමහර විට කිසිම ආරක්ෂාවක් ලබා දෙන්නේ නැති අයගේ කුඹුරු වලට සිද්ධ වෙන හානියටත් වඩා හානියක් සිද්ධ වෙලා තියෙනවා. හානි සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධ වෙන කාරණාවක්. මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කළාම සතුන්ගේ මෛත්‍රී සහගත සිතුවිලි අප කෙරෙහි යොමු වෙනවා. ආරක්ෂා වීමක් වෙනවා. ධර්මාශෝක රජතුමා මිනිසුන්ට මෙන්ම සතුන්ටත් රෝහල් ඉදි කරලා තියෙනවා. බීමට ජලය ලබා ගන්න තැන් හදලා තිබිලා තියෙනවා. ලක්දිව 3 වෙනි කාශ්‍යප රජතුමා තොටුපොළ 2ක බලා සතුටු වෙන්න පුළුවන් විදිහට මසුන් නැති කරලා තියෙනවා. මේවා මේ පරිසර සංරක්ෂණයේ විදිහට පරිසර හිතකාමීව සිද්ධ කරපු දේවල්. පරිසරයේ වෙත කෙතරම් නිර්මාණශීලී ආකල්පයක් බෞද්ධයන් දක්වා ඇද්ද යනු ආරාම වන නිර්මාණයේ නිතර පින් වැඩෙන කුසල කර්මයක් ලෙස දක්වා තිබෙමින් පැහැදිලි වෙනවා. ආරාම රෝපා වන රෝපා යේජනා සේතුකාරකා සදා පුඤ්ඤම් පවද්දති කියලා තමයි කියන්නේ. මේවා ආරාම රෝපා වන රෝපා ආරාම කැලෑ ඉදි කිරීම ඒ වගේම උද්‍යාන ඇති කිරීම යේජනා සේතුකාරකා ඒ දනු පාලම් හැදීම ලිං තැනීම ඒවා නිතර පින් වැඩෙන පින්කම් විදිහට සඳහන් කරලා තියෙනවා. සදා පුඤ්ඤං පවද්දති. සක්දෙවිඳුන් එම পদවිය ලබා ඇත්තේද එබඳු කුසල ක්‍රියාවන් මෙන් කිරීමෙන් බව පවස ඇත. සක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදිලා තියෙන්නේ ඒ වගේ මහා පින්කම් සිද්ධ කරලා කියලයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. බෞද්ධ භික්ෂූන් වහන්සේට තම ආරාමයේ ප්‍රියංකර ප්‍රසාද ජනක ස්ථානයක් ලෙස පවත්වාගෙන යන්නට දී ඇති උපදෙස් තුලින් ජනිත වන්නේද පරිසරයේ කෙරෙහි ඇති ප්‍රසන්න ආකල්පය. පරිසරය හොඳින් පිරිසිදුව පවත්වාගෙන යමින් ආරාමයේ පවත්වාගෙන යා යුතුයි කියලයි බුදුදහමේ අනුශාසනා කරන්නේ.
පරිසරයේ පිළිබඳව බුදු දහමෙහි ආකල්පයේ තවත් ප්‍රබලාංශයක් නම් පරිසරයේ තුල ඇති සුන්දරත්වයේ විශේෂ දක්වන සංවේදීතාව. පරිසර සුන්දරත්වය ගැන දක්වන ආකල්පය. පරිසර සුන්දරත්වය පරිසරෙහි රමණීය බව බුදුරජාණන් වහන්සේ මෙන්ම රහතන් වහන්සේලාත් අව්‍යාජව පිළි අරගෙන තියෙනවා. වගේම ඒක තේරගාථා තේරීගාථාවලදී සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී මෙන්න මෙහෙම සඳහන් කරනවා. රමණීයං ආනන්ද වේසාලින් රමණීයං උදේන චේතියං රමණීයං චාපාල චේතියං. රමණීයයි සිත් කලුයි කියලා කියන්නේ. ආනන්ද රමණීයන් ආනන්ද රමණීයයි. වේසාලින් රමණීයන් උදේන චේතියන් රමණීයන් චාපාල චේතියන්. චේති ස්ථාන රමණීයයි කියලා දක්වලා තියෙනවා. තේරගාථාවේ තාලපුට සප්පක වැනි තෙරවරු තමන් විසූ පරිසරය ගැන අතිශය රසවත් භාවගීත නිර්මාණය කරලා තියෙනවා. තේරගාථාවල තිය ඇල්ල නදිය පියාඹන පක්ෂීන් සිව්පා සතුන් හා තුරුලතා මිනිස් සිත් සන්සුන් කරන විශ්වයේ ගැඹුරු සත්‍යයන් වෙත යොමු කරන අයුරු. ඊට පස්සේ අනුපාදාන වූ විවේකී රතියෙන් තොර උපාදාන නැති විවේකී රතියෙන් තොර විවේකී මනසක් දරන රාගයෙන් තොර ආස්වාදයක් විඳගන්නට මන් පාදන අයුරුත් එම භාවගීත තුලින් ව්‍යක්ත ලෙස කියවේ. උපාදාන රහිතව විවේකීව ඉන්නට රාගයෙන් තොරව ඉන්නට මේ වනාන්තරවල සුන්දරත්වය සහ සිව්පා සතුන්ගෙන් දිය ඇලිවලින් ගංගාවලින් පියාඹන පක්ෂීන්ගෙන් ලැබෙන නිදහස එහෙම නැත්නම් මානසික තත්ත්වය ගොඩක් වැදගත් වෙනවා කියලා කතා කරලා තියෙනවා තේරගාථා තේරීගාථාවල. මෙතෙක් අප විසින් සාකච්ඡා කළ කරුණු අනුව පරිසරය පිළිබඳ බෞද්ධ චින්තනයේද දාර්ශනික පදනම් පටිච්ච සමුප්පාදයේ බව පැහැදිලිව අපිට කතා කරන්නට පුළුවන්. ලෝකයේ සියලුම ජීව පද්ධතීන් එකිනෙකට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නව පවතින බව තේරුම් ගැනීම මගින් ලබා ගන්නා යථාර්ථ අවබෝධය පරිසරයේ කෙරෙහි බෞද්ධයන් තුල නව ආකල්පයක් ජනිත කරවන්න හේතු වෙනවා. එම සංකල්පයේ ප්‍රමුඛ ගුණාංගයක් විදිහට සතර බ්‍රහ්ම විහරණය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ඉගැන්වීමත් වැදගත්. එම ගුණාංග වගා කරගත් පුද්ගලයෙකුගේ චර්යාව තුළින් ජීව පරිසරයේ රැක ගැනීම හා පෝෂණය කිරීම පිළිබිඹු වෙනවා. පරිසර සංරක්ෂණශීලී පරිසර හිතකාමී කෙනෙක් වෙන්නට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණධර්ම හතරෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. එසේ කිරීමෙන් බෞද්ධයෝ ප්‍රසන්න සෞන්දර්ය ආස්වාදයක් ලබන තත්ත්වයටපත් වෙනවා. හොඳයි. ඔබට තේරෙන්නට ඇති වැටහෙන්නට ඇති පරිසර සංරක්ෂණශීලී වැඩපිළිවෙල ඒ වගේම පරිසරයේ බලපෑම වෙනස් වෙන්නට පුද්ගලයාගේ මානසික ස්වභාවය හේතු වෙන්නේ කොහොමද? පරිසරය තුලින් ලැබෙනා වූ යහපත සලකමින් කෘතගුණ වේදීව ක්‍රියා කළ යුතු කොහොමද කියන එක මේ පාඩමේදී දීර්ඝව අපි සාකච්ඡා කළා. මේ පාඩම ඔබට පුළුවන් දෙපාරක් තුන් පාරක් බලන්න. නරඹන්නට පුළුවන්. මේ පාඩමේ ඊට කලින් කතා කරලා තියෙන කොටසත් බලන්නට පුළුවන්. එතකොට මේක තව තවත් ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. හැම පාඩමක්ම ඔබට පුළුවන් නම් දෙවරක් බලන්න. ඔබේ මතකය ඉතා ඉහළ මට්ටමකින් කිසි දවසක අමතක නොවන තත්වයට රඳවා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. මොකද පළවෙනි වතාවේදී ඔබ ඒ ගැන හොඳ අදහසක් ඇති කරගන්නවා. ඊට පස්සේ දෙවනි වතාවේදී කතා කරනවත් එක්ක ඒක තව ටිකක් ඔබට බුද්ධිය අවදි කරන්නට හේතුවක් වෙනවා. ඒ ගැන තව විචාරශීලීව හිතන්න අදහස් උදා කරගන්න ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබට අනුග්‍රහයක් පිණිස ඔබට ධර්මාචාර්ය විභාගයේ සමත් වීම පිණිස අත්වැලක් විදිහට තමයි මේ සාකච්ඡාවන් දිගටම අපි පවත්වන්නේ. මේ පාඩම් පෙළත් එක්ක සම්බන්ධ වෙලා ධර්මාචාර්ය විභාගයේ සමත් වෙන්න. ධර්මාචාර්ය විභාගයේ සමත් වෙනවට අමතරව බුදුදහමේ සියලු අංශ ඔස්සේ සාකච්ඡා කරන පුළුල් අවබෝධයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්. ශක්තිමත් බෞද්ධයෙක් විදිහට ගොඩනගෙන්නට පුළුවන්. සියලු මඟ පෙන්වීම් මේ පාඩම් එක්ක ඔබේ ජීවිතයට එකතු වේවි.
එසේනම් ධර්මාචාර්ය විභාගේ නෝට් පාඩම් කරලා සටහන් පාඩම් කරලා ආවට ගියාට එහෙම නෙවෙයි. හොඳ සූදානමකින් හොඳ පූර්ව සූදානමකින් හොඳ අවබෝධයකින් හොඳ වැටහීමකින් සිදු කරොත් ඔබට ඔබේ ජීවිතයේ ලැබපු වටිනාම සහතිකයේ බවට මේ සහතිකයේ පත්වේවි. ඒ වගේම තමයි මේ සියලු පාඩම් වලට ඔබ හොඳින් සම්බන්ධ වුණොත් ලැබෙන ධර්මාවබෝධය බුදුදහම පිළිබඳව අවබෝධය වැටහීම කිසිම ආකාරයකින් නැවත ලබා ගන්නට හැකියාවක් ලැබෙන එකක් නැහැ. මොකද ඒකට හේතුව යම්කිසි ක්‍රමානුකූල පදනමක් ඔස්සේ මේක නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තමයි ධර්මාචාර්ය විභාගයට ගුරුපත්වීම් පවා ලබා දෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතිව ආවට ගියාට මේ විභාගය F3ක් හෝ අරගෙන සමත් වීම එකම සුදුසුකම නෙවෙයි. හොඳයි. අපි ඊළඟ බදාදා දවසේ ඉඳලත් ඉරිදා දවස දක්වා සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙමු. ධර්මාචාර්ය විභාග පන්තිය තුලින් 55 වෙනි දවසේ සාකච්ඡාවත් සමග එකතු වීමේ බලාපොරොත්තුවෙන් ඉරිදා දවසේ අද සමාජ දර්ශනීය පාඩමෙන් සමුගන්නවා. පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් සහ ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්